ආයුබෝවන් දුවේ පුතේ. අද ඔන්න අපි ආව ඔයගොල්ලන්ගේ ගෙදරට තවත් පරිසර ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න. ඉතින් පුංචි ඔයගොල්ලෝ අපිත් එක්ක පරිසර දැනුම හැමදාම ප්‍රශ්න 10 ගානේ සාකච්ඡා කරලා සිප්පේ ඉන්ස්ටිටියුට් සිප්පේ වෙබ් අඩවියේ ඔබේ පරිසර දැනුම දියුණු කර ගන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ඕගොල්ලෝ දෙලට ලියලා දෙන පළවෙනි ප්‍රශ්නය. සුලභ බගින් ව්‍යාප්ත වන මෙම බීජය කුමක්ද? දැන් මේ සුලභව අපි කතා කරන ප්‍රශ්න පුතේ මේ අපිට හම්බ වෙන්නේ. සුලභ බගින් ව්‍යාප්ත වන මෙම බීජය කුමක්ද? බලන්න මේ රූපේදී මේ රූපේ උල අඳුරනවා. මේ පියාපත් දෙකක් සහිත යටින් බීජයක් තියෙන සුප්‍රසිද්ධ බීජය. කවුද මෙයා? වරා පළවෙනි පිළිතුර. අනේ පුතේ වරා මේ වගේ නෙමෙයි මේ රූපේ වගේ මෙන්න වට පෙන්නුම් කරන වරා වල ඇති. මේ තියෙන්නේ සුළඟේ මගින් ව්‍යාප්තලා යන බීජයක් තමයි වරා. හැබැයි ඊටාම සහැල්ලු පැරෂූට් එකක් වගේ ගමන් කරන නේද? සීනි කෙඳි සහිත ඒ වගේම යටින් තියෙන සහැල්ලුවෙන් යුක්ත කුඩා බීජයක් වරා බීජය. ඊළඟට අපි යනවා හොර බීජයට. හොර බීජය තමයි මේ තියෙන්නේ නේද? හොර කුරුල්ලා කියලා අපි වාට කියන්නේ. හොර කුරුල්ලාගේ පියාපත් දෙකක් තියෙනවා. ඔය මේ යටින් ඇටයක් තියෙනවා. ලංකාවේ තෙත් කලාපේ පහතරට තෙත් කලාපේ ඔය අපි කියන සිංහරාජ වනාන්තරේ ඒ වගේ වැසි වනාන්තරවල හැදෙන විශාල ගහක් හොර ගහ. ලංකාවට ආවෙනික ගහක් මේක. එතකොට මේ හොර ප්‍රභේද කීපයක් ලංකාවේ තියෙනවා. ඒ එක ප්‍රභේදයක් ලංකාවට ආවෙනිකයි. එතකොට මේ උස්සම මේ හොර ගහේ උඩ ඉඳලා හොර කුරුල්ල නැත්තම් හොර බීජයේ සුළඟට අහු වුණා මොකටගේ ගසාගෙන යන්න ගත්තම ටිකක් දුර ගහෙන් ඈතට ව්‍යාප්ත වෙලා යන්න අන්න වචනේ ඈතට පා වෙලා ගිහලා ව්‍යාප්ත වෙන්න මේ හොර කුරුල්ලා සතු පිහාට දෙක උපකාරී වෙනවා. ඊළඟ එක්කෙනා මොනර කුඩුම්බිය. අනේ අපි මේ පෙන්නුම් කරන්නේ මොනර කුඩුම්බිය? අපි මේ හොඳට දන්න පුංචි පළැටියක්. හැබැයි ඒ වගේම සුලඟ වගේම ව්‍යාප්ත වෙන බීජ දරනවා. එහෙමනම් මේ රූපයේ පෙන්වා ඇති සුලඟ වගේම ව්‍යාප්ත වන බීජය කුමක්ද? අංක 2 හොර. අපි පුතේ එහෙමනම් දෙවනි ප්‍රශ්නයට යමු. සෙක්කුව යනු මේ අතීතයේ අපේ රටේ යම්කිසි කර්මාන්තයක් උසා භාවිතා කරන ලද උපකරණයක් නේද? පළවෙනි උත්තරය මැටි කර්මාන්තයේදී භාවිතා කරන යන්ත්‍රයකි. මැටි කර්මාන්තයේදී සෙක්කුව භාවිතා කරනවද? නැහැ. මැටි කර්මාන්තයේ අපිට හම්බ වෙන්නේ සුලභෝම වගේ කැරකෙන උපකරණයක්, යන්ත්‍රයක්. සකපෝරුව නේද පුතේ? එහෙනම් සෙක්කුව යනු මැටි කර්මාන්තයේදී භාවිතා කරන උපකරණයක් නෙමෙයි. අපි ආයින් කළා දැන්. ඊළඟ පිළිතුර. සීසෑමේදී භාවිතා කරන යන්ත්‍රයකි. සීසෑම භාවිතා කරන යන්ත්‍ර නාගුල නේද? ට්‍රැක්ටරය ඒ වගේ දේවල්. එතකොට ඒවත් මේක මේ කුඩේ තියන්න බෑ. සෙක්කුව එහෙම එකක් නෙමෙයි. තෙල් සිඳීමට භාවිතා කරන යන්ත්‍රයකි. තුන්වෙනි පිළිතුර. ඔව් පුතේ. තෙල් සිඳින්න තමයි සෙක්කුව භාවිතා කරන්නේ. මොන තෙල් සිඳින්නද? පොල් තෙල්. මොන තෙල්ද? පොල් තෙල්. පොල් ගෙඩි වේලලා, කොප්පරා හදලා. පොල් ගෙඩි වේලවම කියන්නේ කොප්පරා කියන්නේ. කොප්පරා ටික මේ පේන සෙක්කුවේ දාලා හරකෙක් වටේට දක්වනවා. අපි නිකන් කතාවටත් කියනවා යම්කිසි කෙනෙක් වටේට ඇවිදලා ඉන්නවනේ එක තැන වටේට ඇවිදිනවා. එයාට සෙක්කුවේ බැලුව මොනවා වගේ. කොහෙවත් දුරක යන්න බෑ. එන් කියන්නේ ඒකයි. ඒ උපහරණයෙන් ගෙන හැර දක්වන්නේ දුරක යන්න නැතුව එකම කේන්ද්‍රයක් වටා කරගෙන ඉන්නවා කියන එක. එබනම් සෙක්කුවේ බැලුව ගොනා මොකද කරන්නේ? සෙක්කුව වටේ ගමන් කරනවා. මේ පේන තියෙන මේ සෙක්කුව වටේටම ගමන් කරනවා. එසේ ගමන් කරනකොට මේ සෙක්කුව කටේ දාලා තියෙන කොප්පරාට මිරිකිලා යටින් තියෙන පුංචි මේ දින මේ චූටි මේ විවරයෙන් එළියට පොල් තෙල් ටික වැටෙනවා. ඉතුරු වෙන ටික මොකක්ද කියලාද කියන්නේ? ඒකත් ඔබට දැනගන්න ඕනේ. පුන්නක්කු මොනවද කියන්නේ? පුන්නක්කු අද කාල සත්ව ආහාර සඳහා භාවිතා කරනවා.
ඉස්සරත් අරට්ට ගන්න දුන්නා. එහෙමනම් සෙක්කුව යනෝ තුන්වෙනි පිළිතුර තෙල් සිඳීමට භාවිතා කළ යන්ත්‍රයකි. තුන්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ලීබඩු සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක් වන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ විවිධ කාරණා සඳහා ප්‍රසිද්ධියක් උසුලනවානේ. ලීබඩු වලට ප්‍රසිද්ධ කොහෙද? පානදුර පළවෙනි පිළිතුර. අනේ පානදුර නම් ඒ වගේ දෙයකට ප්‍රසිද්ධ නෑ. දෙවෙනි පිළිතුර රත්මලාන. රත්මලාන ප්‍රසිද්ධ වෙන්නේ මොකටද පුතේ ලංකාවේ? පළවෙනි ගුවන්තොටුපොළ ලංකාවේ ඇති කලේ රත්මලානනේ. කටුනායක නෙමෙයි. පළවෙනි අන්තර්ජාතික ගුවන්තොටුපොළ ලංකාවේ බිහි වෙලා තිබුණේ රත්මලානේ. එහෙනම් එයත් ලීබඩු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් නෙවෙයි. තුන්වෙනි පිළිතුර මොරටුව. ඔව් පුතේ. මොරටුවේ තමයි ලීබඩු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය ලංකාවේ. මොරටු ලීබඩු ප්‍රසිද්ධයි හරියට. අපි කතාවට කියනවා ගහට ගහක් හම්බ වෙන්නේ මොරටුවේදී කියලා. ඒ මොකද ගහක අවසාන ඉරණම තීරණය වෙන්නේ මොරටු ලී මෝල් වලදී කියලා අපි කියන්නේ. ඒ තරම් හැම ගහක්ම අවසානයේ යන තැන මොරටුව කියන එක මිනිස්සු නිකන් කියනවා. අපි හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ පරිසර හිතවාදීන් විදියට නේද? අපි මේ පරිසරය ගැන ඉගෙන ගන්න. නමුත් යනවා හරියම තියෙනවා. එහෙනම් ලංකාවේ ලීබඩු සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක් වන්නේ අංක 3 මොරටුව. හතරවෙනි ප්‍රශ්නේ වතුර බැස යාමට නියරේ තබා ඇති කපොල්ල හඳුන්වන්නේ වතුර බැස යාමට නියරේ තබා ඇති කපොල්ල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නියරක් බඳින්නේ අපි ලියද්දක් වටේ නේද පුතේ? කොහෙද කුඹුරේ? එතකොට එක උස ලියද්දක ඉඳලා ඊට යටින් තියෙන ලියද්දකට ඊට පහතින් තියෙන ලියද්දට නැත්නම් වතුර අඩුවෙන් තියෙන ලියද්දට වතුර ගමන් කරන්න අපි කපොල්ලක් තියෙනවා. නියරේ තමයි කපොල්ල තියෙන කුඩා කපොල්ලක්. ඒක ඕන වෙලාවට වැටි ටිකක් තියලා පාගලා වහන්නත් ගොවි මාතුරු ගන්නවා. නේද? අන්න ඒ කපොල්ලට කියනවලු පළවෙනි උත්තරේ නියර කියලා. අනේ නියර තියපු කපොල්ලට නියර කියන්නේ එහෙනම් ඒක කෙලිම බහැර කරනවා. දෙවෙනි එක වක්කඩ. ඔව් පුතේ වක්කඩේ කියන එක තමයි නියරක් කපලා ලියද්දකින් ලියද්දට වතුර යන්න සකස් කරපු කුඩා කපොල්ල. එහෙනම් දෙවෙනි පිළිතුර නිවැරදි. මේ කතාවකට කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වගේ කියලා. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? වක්කඩේ කියලා කියන්නේ වතුර නිතරම ගමන් කරන ස්ථානයක්. හකුරු කියන්නේ ජලයේ දියවන දෙයක්. එහෙමනම් අපි යමක් හංගන්නේ මොකද? පරිස්සමට ආරක්ෂාව සඳහා වෙන කෙනෙක්ගේ රැක ගැනීම සඳහා පසු ප්‍රයෝජන ගැනීම සඳහා. එහෙනම් වඩාත් ආරක්ෂා කළ යුතු දෙයක් එය අනාරක්ෂිතම ස්ථානයක තැබීම තමයි අපි වක්කඩේ හකුරු හැංගුවා වගේ කියලා කියන්නේ නේද? ඒවත් මේ ජනවහරේට පිරුණු මම ආයෙත් මතක් කරලා කියනවා ලියද්දකින් ලියද්දට වතුර ගමන් කරන්න නියරේ කැපුණු කුඩා කපොල්ල එයා හඳුන්වන්නේ මොකක් කියලාද? වක්කඩ කියලා. හරි? තුන්වෙනි එක ලියද්ද. මේ ලියද්ද කියලා කියන්නේ නියරෙන් වට වූ සම භූමි ප්‍රදේශයේ වතුර බෙදලා සකස් කරපු ගොවිතැනට සකස් කරපු නැත්නම් වීගාකාරට සකස් කරපු මේ භූමි ප්‍රදේශ මේ කියන්නේ පෙන්වුම් කළා. ඒතර මේවා මේ එල්බල කුඹුරු වල තියෙන ලියදි වෙන මේ බේන්නේ තනිතලා බිමක ලියද්ද. අර බලන්න ඒකේ ඒ ගොවි මහත්තයා වැඩ කර ඉන්නේ පුතේ වක්කඩ ගා. නේද? වක්කඩ ළඟ තමයි වැඩ කර ඉන්නේ. එහෙමනම් හරි. අපි පිළිතුර වන්නේ වතුර බැස යාමට නියරේ තමයි ඇති කපොල්ල හඳුන්වන්නේ අංක 2 වක්කඩ. අපි යනවා පස්වෙනි ප්‍රශ්නේ. තෙල් ලබා ගන්නා ශාකයක් නොවේ. තෙල් ලබා ගන්නා ශාකයක් නොවේ. නොවන්නේ කවුද කියලා අහන්නේ? අංක 1 පොල්. පොල් වලින් අපි කොච්චර තෙල් ගන්නවද? අතීතයේ ඉඳලා අපේ ආදි මුතුන් මිත්තෝ පොල් වලින් තෙල් ලබා ගත්තා. සූර්යකාන්ත සූර්යකාන්තත් පුතේ විශාල වශයෙන් මහා පරිමාණයෙන් ලංකාවෙන් වන්නේ මේ සමහර රටවල් වල වවලා ඒව යට අරන් ඒවෙන් තෙල් ගන්නවා. ඔයගොල්ලෝ අර සුපර් මාකට් එකකට ගියොත් sunflower oil කියලා අපිට මේ සූර්යකාන්ත තෙල් ගන්න පුළුවන්. තුන්වෙනි එක උඩ වැඩිලා
උඩ වැඩියා කියන්නේ ඕකෙන්නේ. ඒක ලස්සනට තමයි වගා කරන්නේ. තෙල් ගන්නවා වගා කරන්නේ නැහැ. මේ තියෙන ලස්සන රූප මේ ලස්සන රූප තියෙනවා. එතකොට සූර්යකාන්තත් ඒ වගේ ලස්සන බලක් පිපෙනවා. හැබැයි ඇට වලින් තෙල් ගන්න. එහෙනම් අපේ පිළිතුර වන්නේ ප්‍රශ්නෙට තෙල් ලබා ගන්නා ශාපයක් නොවේ. අංක 3 උඩ වැඩියා. මෙන්න හරියට ප්‍රශ්නය. අද දවසේ අපි ප්‍රශ්න 10 ඉක්මනින් කතා කරනවා. ඒ වගේම ඔයගොල්ලන් ගුණ මම මතක් කරනවා. ඔයගොල්ලෝ බොහොම හොඳ ගුණයාපත් දරුවෝ අම්මා තාත්තට කීකරු වෙච්ච දැනුම පිපාසාවෙන් පෙළෙන ඒ වගේම අනිත් අය සමග යමක් ෂෙයා කරගන්න දන්න ලෝකයේ සමග මිත්‍ර වෙලා සන්තෝෂයෙන් ලෝකෙ ගැන අවධානයෙන් කුතුහලයෙන් යුතුව දරුවෝ රැස් කරන හොඳ දරුවෝ පිරිසක්. ඉතින් මට ඔබ ගැන හරි ආඩම්බරයි. ඒ නිසා තමයි සිප්පේ පිටුවට www.sippeinstitute.lk වෙත කැමෙලා මේ වගේ පරිසර වැඩසටහන් ටිකක් කරගෙන යන්න. අපි අද දවසේ 6 වෙනි ප්‍රශ්නය දහනය සඳහා අවශ්‍ය වායුව වර්ගය. දහනය කියන්නේ මොකද්ද පුතේ? පිළිස්සීම නේද? පිළිස්සීමට අපි කියන වචනේ දහනය. දහනය සඳහා අවශ්‍ය වායුවක් තියෙනවා. පළවෙනි පිළිතුර. හයිඩ්‍රජන්. ඒක ඔයගොල්ලෝ වැඩි විස්තර කරන්න ඕනේ නැහැ. මේක දන්න වායුවක් නෙවෙයි වැඩි. හයිඩ්‍රජන් වායුව දහනය සඳහා ඕනේ නැහැ. නමුත් දහනය සඳහා ඕනේ වායුව දන්නවා. බලන්න තියෙනවද කියලා? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන වායුව හැදෙන්නේ දහනය වුණාට පස්සේ. එබනම් ඒකත් අවශ්‍ය වායුවක් නෙමෙයි දහනය. තුන්වෙනි පිළිතුර ඔක්සිජන්. මේ උත්තර තුනේ අවසානයේ අදින් දෙන පිළිතුර ඔක්සිජන් දහනය සඳහා අවශ්‍යයි. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ දහනය සඳහා අවශ්‍ය වායුව. අංක 3 ඔක්සිජන්. හරි පුතේ අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. දිය හොල්මන යමු. දිය හොල්මන මොනක් කිව්වා ටිකක් බය වෙන දෙයක් කියලා තමයි හිතනවානේ. දිය හොල්මන. පළවෙනි පිළිතුර. දියෙහි මතු පිට වැටෙන සෙවණැලි හඳුන්වන නමකි. දිය මතු පිට සෙවණැලි වැටෙනවනේ. ඒවා ටිකක් ඇද වෙලානේ වැටෙන්නේ. ඒවා හඳුන්වන නම දිය හොල්මන් කියලාද? අනේ නෑ. ඒවා හඳුන්වන්නේ එහෙම නමක් පාවිච්චි කරන්නේ නෑ. 2 වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට යොදන ඇටෝමකි. වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් කුඹුරේ වන හානි සතුන්ගෙන් වළක්වා ගන්න. පාවිච්චි කරන කුඹුරේ පාවිච්චි කරන උපකරණයක් තියෙනවා. ඒකට අපි කියන්නේ දිය හොල්මන කියලා. ඒක සාමාන්‍ය ලංකාවේ කඳුකර ප්‍රදේශවල වගා කරන උයි මහත්තුරු භාවිතා කරන මොකද ලියද්දකින් වතුර ගේන වක්කඩේ ගලාගෙන ජල පහර යොදාගෙන ශබ්දයක් ඇති වෙන්න, ඉබේ ශබ්දයක් ඇති වෙන්න සකස් කරපු උපකරණය තමයි මේ දිය හොල්මන කියන්නේ. මේ දින ෂෝක් කරලා පෙන්නන මේ රූපي බලන්න. දිය හොල්මන. මේකේ වතුර පිරුණා මේ ඉදිරි කොටසට මේ දින උණ බම්බුවකින් හදලා තියෙන්නේ. මේ උණ බම්බුව ඉදිරි වතුර පිරුණාම මෙහා ඉබේ පාත් වෙනවා. පාත් වෙලා වතුර ටික ආපහු යනවා. අන්න එතකොට ආපහු ගිහින් මේක ටොක් ගාලා වදිනවා. මේ වතුරේ හරවට පස්සේ ආයෙ ටිකක් වෙලා ගිහලා වතුර පිරෙන්න මේ පාත් වෙලා වතුර ටික හරවට පස්සේ ආයෙ මුඩ යනවා. ටොක් ගාන. මෙන්න මේ ක්‍රියාවලිය වරින් වර ඇති කරන සත්තු බය වෙනවා. සත්තු කීතර හොල්මනක් තියෙනවා. නැත්නම් උන්ට මොනවා හරි අදෘශ්‍යමාන දෙයක් තියෙනවා. කියලා උන් ඉගිලිලා යනවා. සකලය අමන්න මේ ඉස්සර කාලේ භාවිතා කරපු ක්‍රමයක්. කියන්නේ කුරුල්ලෝ ඒවට භාවිතා කරපු ක්‍රමයක්. 3 පිළිතුරක් බලන්න දියේ වාසය කරන රකුසෙකි. අනේ එහෙම රකුසෙක් නෙමෙයි දිය හොල්මන කියන්නේ. මිනිස්සු විසින් සකස් කරපු සතුන් පළවා හන්න උපකරණයක් අපි හඳුන්වනවා. ජලය යොදාගෙන සකස් කරපු උපකරණයක් අපි හඳුන්වනවා දිය හොල්මන කියලා. එහෙනම් පිළිතුර වන්නේ අංක 2. වගාවන් සතුන්ගේ ආරක්ෂාව යොදන ඇටෝමකි. මෙන්න අපි ආවට වෙන ප්‍රශ්නෙට. අද දවස් 8 වෙනි ප්‍රශ්නය. සමහර පොදු ස්ථානවල මෙම සංකේතය දක්වා ඇත. මෙයින් අදහස් කරන්නේ මේ සංකේතය බලන්න මොකද්ද කියලා? මේ සංකේතයේ තියෙනවා කුණු දාන බාල්දියක් වගේ දෙයක්. නැත්නම් ඩස්බින් එකක් තියෙනවා. එතන ඒකට උඩින් කවුරු හරි කෙනෙක් යමක් දානවා පේනවා. දානවා පේන්නේ කඩදාසි වෙන දෙයක්. පළවෙනි පිළිතුර ප්‍රවේශමෙන් අල්ලන්නේ. අනේ ඒකද මේ කියන්නේ? නෑ ප්‍රවේශමෙන් අල්ලන්නේ කියන්නේ වෙන සංකේතයක්. කඩදාසි පමණයි. කඩදාසි පමණයි. එහෙනම් අන්න ඒක පෙන්වන්න කළා තියෙන්නේ කඩදාසි. එහෙනම් වෙන්න පුළුවන්. දෙවෙනි පිළිතුර.
තුන්වෙනි එක කසල බඳුනට දමන්න. කසල බඳුනට දමන්න කියන එක නෙවෙයි පුතේ මේන් අදහස් වෙන්නේ. කඩදාසි පමණයි කියන්නේ. කඩදාසි තමයි බඳුනට දාන්නේ කියන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ අංක 2 කඩදාසි පමණයි. 9 වෙනි ප්‍රශ්නය. මාලිමාවේ කටුව සම විටම හැරී ඇත්තේ කුමන දිශාවටද? මාලිමාව කියන්නේ මොකද්ද? දිශාව සොයා ගන්නා උපකරණයක්. ඒ කටුව රතු පාට පැත්ත හැම විටම හැරලා තියෙන්නේ කොහාටද? එන්නකුණ තියෙන පැත්තට. එන් කියන්නේ නෝත් කියන්නේ මොකද්ද? උතුරු පැත්ත. මොන පැත්තටද පුතේ? උතුරු පැත්ත. දැන් මේ බලන්න මේ මාලිමාව ෂෝක් කරලා පේනවා. රතු පාට කටුව පේනවා. ඊළඟට north south east west කියන දිශා හතරම පේනවා. නේද? එහෙනම් මේකේ උත්තර තියෙන්නේ මේවයි. එක උතුරට. ඒක හරි. දෙක දකුණට වැරදි. තුන බස්නාහිරට වැරදි. එහෙනම් පළවෙනි එකම උත්තරේ තියෙනවා මාලිමාවේ කටුව සම විටම හැරී ඇත්තේ උතුරු දිශාවට. ඒක උතුරු කටුව කියලා ඒ නිසා කියනවා. මෙන්න අපේ 10 වෙනි ප්‍රශ්නේ අද දවසේ අවසාන ප්‍රශ්නේ. ඔයගොල්ලන්ගේ යාළුවොත් එකතු වෙලා මේ වැඩසටහන කරලා ගෙදරදී අම්මා තාත්තගෙන් තා වැඩිපුර දැනුම අරගෙන අහලා දැනුම වර්ධනය කරගෙන අපි අපේ දැනුම රටට වැඩදාන ලෙස ගොඩනගමු. විදුලිය යොදා ගනිමින් බත් පිසින උපකරණය හඳුන්වන්නේ. විදුලියෙන් බත් වෙන උපකරණයක් තියෙනවනේ. මේ බේන තියෙන මේ උපකරණය මොකද්ද? අපි සාමාන්‍යයෙන් කියන රයිස් කුකර් එක කියලා. හැබැයි සිංහල වචනේ එක නෙමෙයි. පළවෙනි එක පිසින උඳුන. පිසින උඳුන. ඒක තමයි මේ අපි කියන රයිස් කුකර් එක කියලා. බත් පිසින උඳුනක් මේ. පිසින උඳුන. ඒක තමයි උත්තරේ. දෙවෙනි ඩයිනමෝ. අනේ ඩයිනමෝ කියලා කියන්නේ මොකද්ද පුතේ? අර බයිසිකලේ එහෙම විදුලිය නිෂ්පාදනය කරන්න පාවිච්චි කරලා තියෙන මේ තියෙන්නේ. මෙන්න මේ උපකරණයේ ඩයිනමෝ. තුන්වෙනි එක ගිල්ලුම් නගරය. මේකේ ගිල්ලුම් නගරයේ සිංහල වචනේ වුණාට මේකට කියන්නේ හීටර් එක කියලා නේද? ඒක තමයි ගොඩක් ළමයි දන්නේ. හැබැයි ඒකට කියන සිංහල වචනේ ගිල්ලුම් නගරය. බත්තු යන්න පුතේ මේ ගිල්ලුම් නගරේ පාවිච්චි කරන්නේ නෑ වතුර උණු කරන්න පාවිච්චි කරන්නේ. එහෙනම් පළවෙනි පිළිතුර පිසින උඳුන තමයි නිවැරදි වන්නේ. විදුලිය යොදා ගනිමින් බත් පිසින උපකරණ හඳුන්වන්නේ පිසින උඳුන ලෙස. එහෙනම් අද දවසේ අපි නිමිත ප්‍රශ්න 10ම සාකච්ඡා කරලා ඉවරයි. ඔබේ යාළුවන්ටත් අපි කියන පණිවිඩය කියන්න. නොමුලේ ප්‍රශ්න 3000ක් කරන්න පුළුවන් තුනේ පන්තියේ දරුවන්ට. ප්‍රශ්න 2000ක් කරන්න පුළුවන් හතරේ පන්තියේ දරුවන්ට. පහේ පන්තියේ ප්‍රශ්න 1000ක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සංඛ්‍යාව සමහර විට තුනේ පන්තිය සහ හතරේ පන්තිය ඉගෙන ගන්න දරුවන්ට 4500 දක්වා ගෙනියන්න උත්සාහ කරනවා. ඒතකොට ඕගොල්ලන්ට ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අමුතුවෙන් පරිසර ප්‍රශ්න කරන්න උවමනාවක් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ ආයතනයේ ඕගොල්ලන්ට විෂයන් සඳහා විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. ඒවට ඉදිරිපත් කරලා අපේ දැනුම බලන්න ලංකාවේ දරුවන්ට මේ ප්‍රශ්න පත්‍ර දෙන්නේ. ලංකාවේ දරුවන්ට තරංකාරී වල යන්න ඔබට පුළුවන්. ඒ නිසා ඒක පිළිබඳව මම ඔබට අවධානය කරමින් මතක් කරමින් අපි සමග එකතු වෙන්න. ඊළඟට අපේ තව තියෙන වැඩසටහන් කීපයක් තියෙනවා. ඒ තමයි රචනා වැඩසටහන. රචනාවක් ලියලා අපිට ඒවල හරි වැරදි බලා ගන්න ඔබට පුළුවන් අවස්ථා තියෙනවා. මේ වගේම ගණිත ගැටළු වැඩසටහන් අපිත් එක්ක තියෙනවා මේ 3 4 5 දරුවන්ට මේ සියල්ල එකතු වෙලා ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඒ විතරක් නෙමෙයි. 6 7 8 9 10 11 පන්ති වල දරුවන්ට ගණිතයේ විද්‍යාව වගේ විෂයන් අපි ආයතනයෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අද දවසේ මම ඔබට සමුදින්නයි සූදානම් වෙන්නේ. ඔබ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක ඉඳන් හිටියට ආසාවෙන් මේ වැඩ ටික කළාට ඒ වගේම මේ තුලින් ඔබට ලැබුණා යම් දැනුමක් තියෙනවා නම් එය මතකේ තහවුරුවක් ලෙස තබා ගන්න පරිසරය තුලින් මේ ලැබුව අත්දැකීම් තහවුරු කරගන්න. ඔබට අද දවසේ සුබ දවසක් වේවා. I want to